අද පන්ති මම පටන් ගන්න මොකද අද මම ඔයාලට කිව්වා කලින්ම ගුරුත්ව ශේෂ්ත්‍ර සාකච්ඡා කරනවා කියලා. ඒත් අද මම ගුරුත්ව ශේෂ්ත්‍ර වලින් පටන් ගන්නවා පාඩම. හරි. එතකොට ඔය බර්නූලි මූලධර්ම අපි කොටසක් සාකච්ඡා කරේ නැහැනේ. අන්න ඒ කොටස බර්නූලි මූලධර්ම අපි සාකච්ඡා නොකරපු කොටස වෙනම වීඩියෝ එකක් මගින් මොකද අර යෙදීම් කිහිපයක් විස්තර කරන්න තියෙන ඉඳ පොතේ පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් තියෙන පෙන්නන්න සහ අපි එදා ප්ලේන් එකක් ගෙනාවා ප්ලේන් එකක් ගෙනාවට ඒක ගැන සාකච්ඡා කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක වෙනම වීඩියෝ එකක් මම ඔයාලට දෙන්නම්. මොකද මේ විදියට ලයිව් කරගෙන යන එක ටිකක් අසාර්ථක වෙයි කියලා හිතන නිසා. හරි. ඒ නිසා දරුවනේ අද අපි ගුරුත්ව ශ්‍රේෂ්ඨ පාඩම කතා කරනවා. WhatsApp group එකට දාලා තියෙ අද කතා කරන ටියුට් එකේ MCQ ටික. ඉතින් අපි තියරි ටික කතා කරන ගමන් ගණන් ටික හදාගෙන යනවා. මොකද තියරි පන්තියේ දරුවන්ටත් ගුරුත්ව ශ්‍රේෂ්ඨ තියරි ඉවර කරලා තියෙන්නේ. ඉතින් මම තෝරාගත්ත සිද්ධාන්ත කොටස් කිහිපයක් වැඩිපුර සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අත්‍යවශ්‍යම කොටස් ටික අනිවාර්යයෙන් සාකච්ඡා කරනවා. හරි. හරි. දරුවනේ කියන මාතෘකාව ගුරුත්ව ශේෂ්ත්‍ර. ශේෂ්ත්‍ර පාඩම් තුනක් තියෙනවා උසස් පෙළට අපිට ඉගෙන ගන්න. ගුරුත්ව ශේෂ්ත්‍ර, විද්‍යුත් ශේෂ්ත්‍ර සහ චුම්බක ශේෂ්ත්‍ර කියලා. ඉතින් මේ තුනෙන් අද අපි කතා කරන්න යන්නේ පළවෙනි එක ගුරුත්ව ශේෂ්ත්‍ර. ලියන්න මාතෘකාව ගුරුත්ව ශේෂ්ත්‍ර. හරි. දරුවනේ ගුරුත්ව ශේෂ්ත්‍ර කියන එක ගැන කතා කරන්න කලින් මොකක්ද මේ ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ? ශේෂ්ත්‍ර වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆීල්ඩ් කියලා. ෆීල්ඩ්ස්. ඒතර ශේෂ්ත්‍රයක් කියන්නේ මොකක්ද? ඉතින් ශේෂ්ත්‍රයක් කියලා කියනවා දැන් අපි සලකන ලද අවකාශයක යම් භෞතික රාශියකට අගයක් තියෙනවා. අපි කියනවා අන්න එතන අදාළ භෞතික රාශියේ ශේෂ්ත්‍රයක් තියෙනවා කියලා. ඒ උදාහරණයක් විදිහට පුතේ මම සැලකුවොත් මෙන්න මේ හරිය ගලාගෙන යන වාත ප්‍රවාහය. මේ හරිය සෑම වාතාංශුවකටම යම් ප්‍රවේගයක් තියෙනවා. ඒතර මට කියන්න පුළුවන් මෙන්න මේ අවකාශයේ මම සලකන සෑම අංශුවකටම ප්‍රවේගයක් තියෙන හින්දා මෙන්න මේ හරියේ ප්‍රවේග ශේෂ්ත්‍රයක් පවතිනවා කියලා කියන්න පුළුවන්. ඉතින්දී ප්‍රවේගීය දෛශිකයක් නිසා පුතේ මේ ශේෂ්ත්‍රයට අපි කියනවා දෛශික ශේෂ්ත්‍රයක් කියලා. ඒ වගේම පුතේ මේ සලකන ලද අවකාශය හරි මම මේ සලකන ලද කොටස තුල සෑම වායු අංශුවකටම යම් නිශ්චිත වූ උෂ්ණත්වයක් තියෙනවා. අන්න ඒ නිසා මට කියන්න පුළුවන් මේ හරිය තියෙනවා උෂ්ණත්ව ශේෂ්ත්‍රයක් කියලා. හැබැයි උෂ්ණත්වය කියන්නේ අදිශයක් නිසා පුතේ මේ උෂ්ණත්ව ශේෂ්ත්‍රය අපිට කියන්න වෙන්නේ අදිශ ශේෂ්ත්‍රයක් විදියට. ඒ නිසා පුතේ ශේෂ්ත්‍රයක් කියලා කියනවා සලකන ලද අවකාශයක යම් භෞතික රාශියක හරි මොනවා හරි භෞතික රාශියකට අගයක් තියෙනවා නම් අන්න ඒ භෞතික රාශියේ ශේෂ්ත්‍රයක් මේකේ පැවතිලා තියෙනවා කියන්නේ. ඒතර ගුරුත්ව ශේෂ්ත්‍රයක් කියලා අපි කියනවා පුතේ සලකන ලද ඕනෑම තැනක අපි හිතමුකෝ පෘථිවිය මත මම මෙන්න මෙතන සලකනවා යම් ස්කන්ධයක්. මේ ස්කන්ධය මත ගුරුත්වාකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ නිසා කියන්න පුළුවන් මට මෙතන ගුරුත්ව ශේෂ්ත්‍රයක් තියෙනවා කියලා. අන්න ඒ විදිහට පුතේ මම කොයිබ හරි තැන් කීපයකදී ස්කන්ධයක් අරගෙන යනවා ගිහිල්ලා තැර බලන මේ හැමතැනම ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ මුළු කලාපය තුළ ගුරුත්ව ශේෂ්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. ඒතර ගුරුත්ව ශේෂ්ත්‍රයක් ක්‍රියාත්මක නොවන තැන් තියෙන්න පුළුවන්. ඔව් විශ්වයේ ඔබ කොයිබ හරි තැනකදී ස්කන්ධයක් ඇතැරීම යා ආකර්ෂණ බලවලට නතු වෙන්නේ නැත්නම් අන්න අපිට කියන්න පුළුවන් එතන ගුරුත්ව ශේෂ්ත්‍රයක් නැහැ කියලා. බැහිම කියන්න මෙයාව ගුරුත්වාකර්ෂණ බලවලට ලක් වෙන්නේ නැහැ කියන එක අපිට ඔප්පු කරගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට පුතේ ඔය විදිහටම විද්‍යුත් ශේෂ්ත්‍ර සහ චුම්බක ශේෂ්ත්‍ර කියලා තවත් ශේෂ්ත්‍ර දෙකක් තියෙනවා විශේෂ නිර්දේශයකට කතා කරා. විද්‍යුත් ශේෂ්ත්‍රයකදී අපි විද්‍යුත් ශේෂ්ත්‍රයක් හඳුනා ගන්නවා යම් ආරෝපණයක් මත විද්‍යුත් ආකර්ෂණ බලයක් හෝ විකර්ෂණ බලයක් ඇති වෙනවා නම් අන්න ඒ කලාපය තුළ අන්න ඒ අවකාශය තුළ විද්‍යුත් ශේෂ්ත්‍රයක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම සලකන ලද කලාපයක් තුළ චුම්බකය හරි කුඩා චුම්බක කොටසක් ගිහින් තිබුණා. එයා මත චුම්බක ආකර්ෂණ හෝ විකර්ෂණ බලයක් ඇති වෙනවා නම් අන්න එතන අපි කියනවා චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා කියලා. ඉතින් පොදුවේ මේ ශේෂ්ත්‍ර තුනම ගත්තට පස්සේ පුතේ ගුරුත්ව ශේෂ්ත්‍ර, විද්‍යුත් ශේෂ්ත්‍ර සහ චුම්බක ශේෂ්ත්‍ර ගුරුත්ව ශේෂ්ත්‍රවල තියෙන විශේෂත්වය වල පුතේ ගුරුත්ව ශේෂ්ත්‍රවල තියෙන්නේ ආකර්ෂණ බල විතරයි. ගුරුත්ව ශේෂ්ත්‍රවල තියෙන්නේ ආකර්ෂණ බල විතරයි. හැබැයි විද්‍යුත් ශේෂ්ත්‍ර සහ චුම්බක ශේෂ්ත්‍ර කියන දෙක ගත්තට පස්සේ විද්‍යුත් ශේෂ්ත්‍රවල පුතේ ආකර්ෂණ වගේම විකර්ෂණ බලක් තියෙනවා. රයිට්? ආකර්ෂණ වගේම විකර්ෂණ බලක් තියෙනවා. ඒකට හේතුව පුතේ ඒකේ ද්‍රව දෙකක් තියෙනවා. ධන සහ ඍණ කියලා ආරෝපණ කොටස් දෙකක් තියෙනවා.
එතකොට චුම්බක ශේෂ්ත්‍රය ගත්තට පස්සේ චුම්බක ශේෂ්ත්‍රවල උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය නෝත් පෝල් and සවුත් පෝල් කියලා ද්‍රව දෙකක් තියෙනවා. අන්න ඒ නිසා යාළගේ ආකර්ෂණ වෙන්න විකර්ෂණ බලක් තියෙනවා. හැබැයි ගුරුත්ව ශේෂ්ත්‍ර ගත්තට පස්සේ ගුරුත්ව ශේෂ්ත්‍රවලදී අපි කතා කරන්නේ ස්කන්ධ ගැන. ඉතින් මේ ස්කන්ධයට විරුද්ධ කෙනෙක් කියන ප්‍රතිස්කන්ධයක් වගේ දෙයක් ගැන තාම පුතේ විද්‍යාඥයෝ හොයාගෙන නැහැ. ඒකේ තේරුම එහෙම එකක් නැහැ කියන එක නෙවෙයි, තවම හොයාගෙන නැහැ කියන එකයි මම කිව්වේ. ඒ නිසා ගුරුත්ව ශේෂ්ත්‍රවලදී පුතේ ක්‍රියාත්මක වෙන්නේ ආකර්ෂණ බල විතරයි. හරි. නමුත් විද්‍යාඥයෝ මත පළ කරලා තියෙනවා මේ ගුරුත්ව ශේෂ්ත්‍රත් ගුරුත්ව ශේෂ්ත්‍රවල ගුරුත්වාකර්ෂණ බල මෙන්ම විකර්ෂණ බල. ඒකට අපි කියන ප්‍රතිගුරුත්වාකර්ෂණ බල පවතින්න පුළුවන් කියලා. නමුත් තවම එහෙම දේවල් හොයාගෙන නැහැ. රයිට්. ඉතින් මම මේ කිව්වේ පොඩි ශේෂ්ත්‍ර පිළිබඳ පොඩි හැඳින්වීමක් කරේ. එතනින් පස්සේ පුතේ අපි යමු ගුරුත්ව ශේෂ්ත්‍ර වලට. රයිට්. මාතෘකාව ලියා ගන්න ගුරුත්ව ශේෂ්ත්‍ර. එතනින් පුතේ අපි විෂය නිර්දේශය මුලින්ම පටන් ගන්නෙ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයත් එක්ක. නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයත් එක්ක. එතෙන්ද පුතේ නිව්ටන් කිව්වා විශ්වයේ පවතින ඕනෑම ස්කන්ධ දෙකක් අතර. මෙන්න මේ වගේ ඕනෑම ස්කන්ධ දෙකක් අපි ගමු. මෙයා කැපිටල් M මෙයා සිම්පල් M කියලා. මෙන්න මේ වගේ ස්කන්ධ දෙකක් ගත්තන් පස්සේ මෙන්න මේ ස්කන්ධ අතර ඇති වෙනවා කියලා කිව්වා පුතේ. අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක්. මොකද්ද? අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක්. එතකොට මෙයාම ඇති වෙන ආකර්ෂණ බලය F කියලා ගත්තොත් අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය මේහා සමාන මේහා විශාලත්වයෙන් සමාන ආකර්ෂණ බලයක් තමයි පුතේ මෙයා මත ඇති වෙන්නේ. නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේදී කියනවා පුතේ මෙන්න මේ ඇති වෙන ආකර්ෂණ බලය මේ ස්කන්ධ දෙකේ ගුණිතයට සමානුපාතික වෙනවා කියලා. මේ ස්කන්ධ දෙකේ ගුණිතයට සමානුපාතික වෙනවා කියලා කියනවා. මෙයා කැපිටල් M මෙයා සිම්පල් M නම් ස්කන්ධ දෙකේ ගුණිතය සිම්පල් M වාරයක් කැපිටල් M ඒක සමානුපාතික වෙනවා කියලා මෙන්න මේ ඇති වෙන අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය. ඒ වගේම පුතේ මේ ස්කන්ධ දෙකේ කේන්ද්‍ර අතර දුර මේ ස්කන්ධ දෙකේ කේන්ද්‍ර අතර දුර අපි ගත්තොත් සිම්පල් R කියලා. සිම්පල් R කියලා ගත්තොත් පුතේ මේ ඇති වෙන ආකර්ෂණ බලය සමානුපාතික වෙනවා මෙන්න මේ R ගේ වර්ගයට ප්‍රතිලෝම ඒ කියන්නේ මෙන්න මේ විදිහට. ඒ අවසානයේදී නිව්ටන් මෙන්න මේ සමානුපාතික ලක්ෂණ දෙකම අයින් කරලා මුලින්ම මේ දෙකම එක සමානුපාතිකයක් යට ගන්නවා. ඊට පස්සේ සමානුපාතික ලක්ෂණ අයින් කරලා F සමානයි. ඒ වෙනුවට නියතයක් විතරක් කැපිටල් G සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය කියලා අපි අහනවා. සිම්පල් M කැපිටල් M වාන සිම්පල් M බෙදීම R වර්ග කියන සමීකරණය අපි ඉදිරිපත් කරනවා. ඉතින් මේ F බලය හෝ මේ බලය මේ දෙකකින් ඕනම එකකට මේ සමීකරණය බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක සමහර වෙලාවට ලියනකොට මේ විදිහට ලියලා වෙනවා. F අකුරු දෙකක් කියනවා. මේ හෝ මේ F කියන එකයි ඒකේ අදහස. හරි F1 F2 තිබ්බනම් F1 F2 කියලා දාලා ලියන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මේක තමයි මොකද නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයෙන් ඉදිරිපත් කළා තියෙන මතය. හරි. දරුවෝ ලියන මාතෘකාව නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය. රයිට්. ඒකේ අර්ථය ලියමුද මෙහෙම. විශ්වයේ පවතින ඕනෑම ලක්ෂාකාර විශ්වයේ පවතින ඕනෑම ලක්ෂාකාර ස්කන්ධ දෙකක් අතර ඇතිවන අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය ස්කන්ධ දෙකක් අතර ඇතිවන අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය ස්කන්ධවල ගුණිතයට අනුලෝමවත් ඒවා අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. දරුවෙක් මම මේක ලියා ගන්න.
G කියලා කියනකොට සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයට අගය 6.67 ගුණ කිරීම 10 දෙනේ කරලා nm වර්ග kg වෙන දෙක. පුතේ ටියුට් එකේ මුලින්ම එන්න 9 වෙනි ගාන. ටියුට් එකේ එන්න මුලින්ම 9 වෙනි ගාන. ඉතින් පස්සේ අපි මුල් ටික හදමු 9 වෙනි ගානට එන්න කියන හේතුවක් ඇතුව බලන්න මේ නියම කියනකොට පුතේ කියනවා විශ්වයේ පවතින ඕනෑම ලක්ෂාකාර ලක්ෂාකාර වචනයට ගිරක් ගන්න. මේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියම ඉදිරිපත් කළ තියෙන පුතේ ලක්ෂාකාර වස්තු සඳහා. ඒ කියන්නේ විෂම හැඩයක් තිබ්බොත් අපිට එයාට නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියම යොදනකොට එයාගේ මුළු ස්කන්ධය එයාගේ ස්කන්ධ කේන්ද්‍රයේ සංකේන්ද්‍රගත වෙලා තියෙනවා කියලා හිතලා තමයි නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියම යොදන්න වෙන්නේ. මොකද ලක්ෂාකාර වස්තුන් සඳහායි මේ අර්ථ දැක්වීම. මෙහෙම නැත්නම් මේ නියම ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට දරුවනේ ඔය 9 වෙනි ගානේ තියෙනවා කැපිටල් M ස්කන්ධයක් වන කබළු. කබළු කියන්නේ පුතේ පිටත සැකැස්ම පමණක් තියෙන වස්තුවකට කබලක් කියලා කියනවා. එතකොට මේ හැම කබලකම මේ ඔක්කොම ගෝලාකාරයි. එතකොට එයාලගේ ස්කන්ධේ කොයිද තියෙනවා කියලා ගන්න. එයාලගේ මුළු ස්කන්ධේ එයාලගේ කේන්ද්‍රය ස්කන්ධ කේන්ද්‍රය නම් පුතේ ඔක ජ්‍යාමිතික කේන්ද්‍රය කියලා අපිට කියන්න පුළුවන් උතෙන්දී මේ මුළු වස්තුවේම ස්කන්ධය එයාගේ කේන්ද්‍රය තියෙනවා කියලා හිතලා පුතේ අපි ගාන හදන්න ඕන. හරි. බලන්න දරුවෝ 9 වෙනි ගාන හදන්න. 9 වෙනි ගාන හදමු. පුතේ 9 හදලා එකේ ඉඳන් ආපස්සට එන්න අපි කතා කරනවා 12 වෙනි ගාන දක්වා. හරි. 12 වෙනි ගාන දක්වා කතා කරනවා. 9 හදලා එකේ ඉඳන් ආපහු එන්න. right. දරුවෝ මෙන්න යාගි වෙලා නේද? බලන්න පුතේ 9 වෙනි ගාන. right. හදන දරුවෝ හදාගෙන යන්න. දරුවෝ බලන්න. අපිට කියනවා පුතේ ස්කන්ධ කැපිටල් M එකකින්ද අරය සිම්පල් A 2යි A සහ 3යි A වල ගෝලීය කබඩු තුන. මේ එකක ස්කන්ධය කැපිටල් M. මේ කබඩු වල කේන්ද්‍රය ඉඳන් 5යි A දුරකින් සිම්පල් M ස්කන්ධයක් තියෙනවා. කබඩු වල කේන්ද්‍රය ඉඳන් 5යි A දුරකින් सिंपल M स्कंधයක් කියලා තියෙනවා. දැන් අපෙන් අහන්න පුතේ සිම්පල් M ස්කන්ධය මත ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය කොච්චරද කියලා අපෙන් අහන්න. හරි බලන්න පුතේ මේ වගේ අවස්ථාවකදී මම කියනවා මේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ ඉදිරිපත් කළ තියෙන ලක්ෂීය ස්කන්ධවල. එතකොට මෙන්න මේ M කියන ස්කන්ධය කබලක් ඒක ලක්ෂීය කෙනෙක් නෙමෙයි ලොකුයි. නමුත් අපි එතෙන්දී හිතනවා මේ මුළු M ස්කන්ධය එයාගේ ගුරුත්ව කේන්ද්‍රය නෙමෙයි ස්කන්ධ කේන්ද්‍රය. ගුරුත්ව කේන්ද්‍රය කතා කරන්න අමාරුයි පුතේ. මොකද ගුරුත්ව කේන්ද්‍රය ගැන කතා කරන්න නම් මෙයා ඉන්නව තව ගුරුත්ව ශේෂ්ත්‍රයක. හරි. ඒ නිසා ගුරුත්ව කේන්ද්‍රය කියන වචනේ ගන්න එපා. ස්කන්ධ කේන්ද්‍රය. ස්කන්ධ කේන්ද්‍රය කියනවා ඕකේ. ඉතින් එහෙම ගත්තොත් පුතේ මේ මුළු M කබලක් මෙතන මේ මුළු M කබලක් මෙතන මේ මුළු M කබලක් මෙතන. එහෙනම් මෙන්න මේ කියන කේන්ද්‍රයේ 3යි M ස්කන්ධයක් තියෙනවා කියලා අපිට ගන්න. ඒතකොට පුතේ මෙතන සිම්පල් M ස්කන්ධ ඔය විදිහට. එහෙනම් දැන් අපිට ඕන මෙන්න මේ දෙදෙනා අතර ඇති වෙන අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය පිළිබඳ ප්‍රකාශනයක් ගන්න. ඉතින් අපිට F සමානයි G capital M simple M බෙදීම R වර්ග මේක සමීකරණය. ඒකට අපි ආදේශ කරමු. F G මෙතන ස්කන්ධ 3යි M. මෙතන ස්කන්ධ simple M දුර පුතේ 5යි එනම් 5යි ගේ වර්ගය. එන සුළු කරාම අපිට නෝද 3යි capital G capital M simple M බෙදීම 25යි A වර්ගය. නිවැරදි පිළිතුර විදිහට පුතේ අපිට පළවෙනි උත්තරය ගන්න වෙන්නේ. හරි.
දරුවෝ එහෙනම් එන්න ටියුට් එකේ එකට පළවෙනි ගාන ඉඳන් අපි හදාගෙන යමු. පළවෙනි ගානේ කොහොමද ගුරුත්වාකර්ෂණ නියතේ මානවලුයි ගුරුත්වාකර්ෂණ නියතේ මානවෙන්නේ. පුංචි කොටසක් නේද? මාන මහ වෙන්න බැරිද? හරි කමන්නේ මම ඒ වුණාට මාන කොටසත් හදාගෙන යන්න. ඒකක හා මාන සම්බන්ධව පොතේ මොනවා හරි ගැටලු තියෙන දරුවෝ ඉන්නවා නම් අද හවසට YouTube එකේ වීඩියෝ එකක් දානවා 23 තියරි පන්තියේ. ඒ වීඩියෝ එක බලන්න. මානවල මැද හරිය වීඩියෝ එකක්. නමුත් ඒ ප්‍රමාණය ඇති රිවිෂන් ඉන්න දරුවෙකුට මොනවා හරි මාන පිළිබඳ ගැටලුවක් තියෙතොත් निराකරණය කරගන්න. ओके मेरा समीकरण x සමානයි g capital M simple M බෙදීම r වර්ග අපිට මේකේ අපේ අහන්නේ ගුරුත්වාකර්ෂණ නියතේ මාන g මාන අහන්නේ g ඉස්සෙල් උත්තර කරගන්න පුතේ g උත්තර කරගන්න r වර්ග මේ පැත්තට ගෙනියන්න ඕනේ වාරයක් r වර්ග බෙදීම capital M වාරයක් simple M කියලා බලයේ මාන පුතේ බලයේ මාන අපිට ඕනනවා දැන් මොකද g ගේ මාන වෙන්නේ පුතේ බලයේ මාන r වර්ගයේ මාන බෙදීම n ගේ මාන වාරයක් n ගේ මාන. එතකොට මේක වෙනම හොයන්න එක් පදේ මාන ඕන වෙනවා. ඉතින් මෙහෙම මාන එකපාරට මතක නැත්නම් පුතේ මාන මතක නැත්නම් ඒකක ඇසුරින් මාන ගොඩ නගන්න. බලය කියන්නේ නිව්ටන් කියන්නේ පුතේ kg ms වින දෙක. kg ස්කන්ධය capital M මීටර දුර එනම් l කාලය වෙන දෙකක් එහෙනම් t ගේ ඍණ දෙක. එහෙනම් පුතේ f ගේ මානය තමයි mld ඍණ දෙක කියලා. එහෙනම් f සඳහා මෙතන ලියනවා mlt ඍණ දෙක r වර්ග කියන්නේ දුර කියන්නේ දිග l ගේ වර්ග m ස්කන්ධයක් එහෙනම් m මාන සංකේතවත් කරන්න යොදන්නේ අපි සිම්පල් m ස්කන්ධයක් එහෙනම් එයාගේ මානය කැපිටල් M. එහෙනම් දරුවනේ මේ ටික සුළු කරොත් m ඍණ 1 L ඝනය T ඍණ 2 විදිහට G සඳහා ආගිය ලැබෙනවා. මෙන්න මෙතෙන් දරුවෝ හොඳට මතක තියාගන්න කොයිම හරි දැනගදී වගන්තියක් තිබ්බොත් නියත පද සඳහා මාන නොමැත කියලා කොයිම හරි දැනගදී වාක්‍යයක් තිබ්බොත් අන්න බලන්න නියත පදයකට මාන තියෙනව නේද? ඒකක තියෙන නියත පද වලට පුතේ මාන තියෙනවා. හැබැයි සමහර නියත තියෙනවා ඒකක නොමැති. දැන් ඔය දුස්රාවිතාවය කොටසටම ගියාට පස්සේ 5 බෙදීම 8 කියලා නියතයක් ඇවිල්ලා ඉතින් දරුවට කොයි හරි තැනකදී මතක් කරලා බලන්න. ස්ටොක් සමීකරණයම ගන්න ගියොත් 6යි 5 කියලා නියතයක් ඇවිල්ලා ඉතින් ඒතර ඒ නියත වලට පුතේ මාන නැහැ. මොකද 6යි 5 කියන එකට ඒකකත් නැහැ. ඒ කියන්නේ මානක් නැහැ. හැබැයි මේ නියතය ඒකක සහිත නියතයක් අපි දැක්කා n m වර්ග kg ඍණ දෙක කියලා තිබ්බේ අපිට ඒකකේ ආවේ. එහෙම නැත්නම් මෙතනින් කියන්න පුළුවන් kg ඍණ 1 m ඝනය s ඍණ 2 කියලා ගුරුත්වාකර්ෂණ නියතේ ඒකක. එතකොට පුතේ මේවට ඒකක තියෙන නියත ඒ නිසා ඒකට මාන තියෙනවා. ඉතින් එහෙමනම් කොයිම හරි තැනකදී තිබ්බොත් සෑම නියතයකටම එහෙම නැත්නම් නියත පද සඳහා මාන නොමැත කියලා එක වැරදි. නියත පද සඳහා මාන නොමැත කිව්වොත් ඒක වැරදි. මොකද සමහර නියත පදවල එහෙම නැත්නම් ඒකක තියෙන නියත පදවලට මාන තියෙනවා. right. පුතේ ගානක් මම හදාගන්න. අපි ඊට පස්සේ යමු දෙවෙනි ගානට මම කළා හදාගමු. මම කරන්න අද හෝම්වර්ක් පැක් බලන දවස නේද? හෝම්වර්ක් පැක් බලන දවස නේද අද? පුතේ ෆිසිකල් පන්ති තිබ්බේ නැහැ කියලා දැන් ගුටි ගන්න වෙන්නේ නැහැ කියලා සතුටු වෙන්න එපා. හරි? කරලා ඉවර වෙච්ච දරුවෝ නම් කමක් නැහැ. හරි? මේ ඒක කරලා ඉවර කරගන්න පුතේ. හරි? ආයි ෆිසිකල් පන්ති පටන් ගන්න දවසට අපි මේ වැඩ ටික ඔක්කොම ආපහු බලනවා. හරි? ඒ නිසා මේ වැඩ ඔක්කොම පිළිවෙලට ඉවර කරලා තියන්න. හරි නේද දරුවනේ? හරි. එන්න පුතේ දෙවෙනි ප්‍රශ්නේ කියනවා පෘථිවි පෘෂ්ඨයේ මතදී වස්තුවක බර නිව්ටන් 600ක් පෘථිවි පෘෂ්ඨයට ඉහළින් එක් පෘථිවි අරය පෘෂ්ඨදී වස්තුවේ බර වන්නේ. රයිට්? හරි අපි ඒ ගාන හදමු පුතේ මේක ලියාගෙන ඉවරයි නේද? බලන්න පුතේ පෘථිවි පෘෂ්ඨයේ මතදී වස්තුවක බර නිව්ටන් 600ක්. ඉතින් මුලින්ම පුතේ මෙන්න මේ වස්තුවක බර කියන්නේ මොකක්ද කියන එක අපි දැනගෙන ඉන්නවා. වස්තුවක බර කියන්නේ මොකක්ද? ඉතින් වස්තුවක බර කියන්නේ පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයමයි. වස්තුව මත ඇති කරන බලය. අපි හිතමු වස්තුවක පිටිම තියනවා කියලා.
එතකොට පුතේ මෙන්න මේ ස්කන්ධයයි මත අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් ඇති වෙනවා මේ විදිහට. F F මේ F ගේ අගය අපිට ලියන්න පුළුවන් පෘථිවි ස්කන්ධය කැපිටල් M නම් මේ ස්කන්ධය සිම්පල් M නම් F සමානයි G M M මේ ස්කන්ධ දෙක අතර දුර අපි ගත්තොත් H කියලා එවනම් R කියලා අපි ගමු සිම්පල් R කියලා ගත්තොත් G M M බෙදීම R වර්ග කියලා. එතකොට දරුවනේ අපි නිව්ටන් නියම කොටසෙදිත් කතා කරා මෙන්න මෙහිම F සමානයි G M M බෙදීම R වර්ග කියලා මේ ඇතිවෙන ගුරුත්වාකර්ෂණ බලය සඳහා පෘථිවි පෘෂ්ඨයට ආසන්නයේ. ඒ කියන්නේ මෙන්න මේ සිම්පල් R කියන කෙනා පෘථිවියේ ආරය කැපිටල් R ට ඉතා ආසන්නයි නම්. ඒ කියන්නේ මේ සිම්පල් R සහ කැපිටල් R ආසන්න වශයෙන් සමානයි. අපිට ලියන්න පුළුවන් F සමානයි G M M බෙදීම R වර්ග කියලා. මෙතෙන්දී පුතේ මෙන්න මේ පෘථිවි පෘෂ්ඨය ආසන්නයේ දුර වස්තු දෙකේ කේන්ද්‍ර අතර තියෙන දුර කැපිටල් R කියන්නේ පෘථිවිය ආරයට ආසන්නයි කියන එකනේ. දැන් උදාහරණයක් විදිහට පුතේ පෘථිවිය මතු පිට ඉඳන් මීටර 100ක් ඉහළින්. පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳන් මෙතෙන්ට තියෙන දුර පුතේ කිලෝමීටර් 6000ක්. මේ කිලෝමීටර් 6000ත් එක්ක මේ දුර මීටර 100 නම් අපිට නොසලකන්න පුළුවන්. අන්න එහෙම වෙලාවකදී මෙන්න මේ GM බෙදීම R වර්ග කියන කොටස තමයි පුතේ අපි ඔය G කියලා ගන්නෙ. එතනින් තමයි අපිට F සමානයි mg කියන සමීකරණ ලැබෙන්නේ. වස්තුවක බර සඳහා F සමානයි mg කියන සමීකරණ ලැබෙන්නේ එතනින්. එතකොට පුතේ මේ පෘථිවි පෘෂ්ඨයේ ආසන්නයේදී වුණොත් වස්තුව මත ඇති වෙන බලය. ඉතින් ඒ බලය තමයි අපි අර ගණන් හදනකොට mg කියලා කියන්නේ. හැබැයි මෙහෙම කියනකොට දරුවෝ බලා ගන්න මේ දුර පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් මෙතන තියෙන දුරයි මෙතන ඉඳන් මෙතන තියෙන දුරයි ගත්තම වස්තුව පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් ඉතා විශාල උසකින් නොතිබිය යුතුයි. හරි. දැන් මම මේ කතා කරේ වස්තුවක බර කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. එහෙනම් වස්තුවක බර කියන්නේ පුතේ පෘථිවිය මගින් ඇති වෙන ආකර්ෂණ බලය. ඉතින් ඔය ආකර්ෂණ බලය නිසා තමයි පුතේ මේ වස්තුව පෘථිවිය දෙසට ඇදිලා එන්නේ. මේ වස්තුව පෘථිවිය දෙසට ඇදිලා එන්නේ ඔය කියන ආකර්ෂණ බලය නිසා. දැන් මම පෑන ඇතෑරියොත් මෙහෙම පෑන පහළට වැටෙන්නේ ඔය කියන ආකර්ෂණ බලය නිසා. ඒතර දරුවන්ට හිතෙන්නේ නැද්ද? ඉතින් මෙයා පහළට යනවා නම් ඒහා බලයක් නම් මෙයා මත ක්‍රියාත්මක වෙන නිසා මෙයා ඉහළට එන්නත් ඕන කියලා. ඔව්. එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පුතේ මේ බලය විශාලත්වයෙන් සමානයි. හිතන්න පුතේ මේක නිව්ටන් 10යි. එහෙනම් මේකත් නිව්ටන් 10යි. එතකොට මේක නිව්ටන් 10ක් කුඩා ස්කන්ධයක් මත නම් ක්‍රියාත්මක වෙන්නේ. නිව්ටන් 10ක බලයක් කුඩා ස්කන්ධයක් මත නම් ක්‍රියාත්මක වෙන්නේ. එයාට ලැබෙන ත්වරණය වැඩි. ඒක සමානයි මේ අනුව ගත්තම පුතේ එකම බලය ස්කන්ධය වෙනස් කරනකොට බලන්න ස්කන්ධය ඉතා වැඩි විට ත්වරණය මොකද වෙන්නේ? ඉතා අඩු වෙනවා. ඒ කියන්නේ බලය නිව්ටන් 10මයි ස්කන්ධය වැඩි කෙනෙකුට දුන්නොත් එයාට ලැබෙන ත්වරණය ඉතා අඩුයි. ස්කන්ධය අඩු කෙනෙකුට දුන්නොත් එයාට ලැබෙන ත්වරණය ඉතා වැඩි. ඉතින් පෘථිවි ස්කන්ධය ගත්තම පුතේ අති විශාල අගයක්. ඒකට ත්වරණය දෙන්නේ බිඳුවටම ආසන්න අගයක්. ඒ නිසා පුතේ මේ පෘථිවිය මගින් මේ වස්තුව මත තියෙන ආකර්ෂණ බලය නිසා මෙයා චලනය කරනවා. මෙයා විසින් පෘථිවිය මත තියෙන ආකර්ෂණ බලය නිසා පෘථිවිය ඇතිවීමට පෙළඹෙන්නේ නැහැ. ඒකෝර පුතේ පොඩි ස්කන්ධ තියෙනකොට මේ පොඩි ස්කන්ධයකින් තව ස්කන්ධයක් මත ඇති වෙන බලය අපිට නොසලකා හැරිය හැකියි. දැන් මේ පෑනයි අතර ඇති වෙන ආකර්ෂණ බල අපිට නොසලකා හරින්න පුළුවන්. මොකද ස්කන්ධ පොඩි කුඩායි. ඒ නිසා ඇති වෙන අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය වැඩි. ඉතින් සූර්යයා වගේ ගත්තොත් හඳ වගේ ගත්තොත් පුතේ අතිවිශාල ස්කන්ධ එයාලා නිසා පුතේ සැලකිය යුතු ගුරුත්වාකර්ෂණ බල ඇති වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට දැන් වඩදිය බාදිය ඇතිවීමට හඳේ ගුරුත්වාකර්ෂණ බලය පෘථිවියට තදින් බලපාන. ඒ වගේම පෘථිවිය සූර්යයා වටේ යන්න පුතේ සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බල බලපාන. ඉතින් මේව දැක්කට පස්සේ දරුවන්ට තේරෙනවා මේ පුංචි ස්කන්ධයක් වුණොත් ආකර්ෂණ බල ඇති වෙනවා තමයි. නමුත් ඒකේ ප්‍රයෝජනවත් දෙයක් කරගන්න අමාරුයි. හැබැයි විශාල කෙනෙක් වුණොත් ඒ කියන්නේ සූර්යයා හඳ වගේ වුණොත් හරි එයාලා මගින් නැති වෙන ආකර්ෂණ බල සැලකිය යුතු මට්ටමකින් අනිත් වස්තුන්ට බලපානවා. ඉතින් ඒකෙන්ද තමයි කියන්නේ අර පුංචි කෙනෙක් වෙන්න නැතුව ඉරක් හඳක් වගේ කෙනෙක් වෙන්න බලන්න කියලා. හරි. right. පුතේ දැන් බලමු පෘථිවි පෘෂ්ඨයේ මතදී වස්තුවක බර නිව්ටන් 600ක්. මෙන්න පෘථිවි පෘෂ්ඨයේ මතදී මෙයා මත පහළට තියෙන බලය F සමානයි 600යි නිව්ටන්.
අපිට කියනවා පුතේ අපිට කියනවා පෘථිවි ආරයක් ගන්නවා කියලා. අපිට කියනවා පෘථිවි පෘෂ්ඨයට ඉහළින් එක් පෘථිවි අරයක උසකදී වස්තුවේ බර වන්නේ මොන පෘථිවි පෘෂ්ඨයේ ඔක්කොම කියනවා මම මේක මන්දින්න එක් පෘථිවි උසක අරයකදී කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටත් පුතේ මෙන්න මේ වෙලාවේ බලයයි අපෙන් අහන්නේ පුතේ මෙතෙන්දි බලය මම F1 මෙතෙන්දි බලය F2 කියලා ගන්නම් අරගෙන මම මේ දෙකට ප්‍රකාශන ලියන්නම් පුතේ මෙයාගේ ස්කන්ධය කැපිටල් M මෙයාගේ ස්කන්ධය සිම්පල් M කියලා ගත්තා නම් F1 සමහා ප්‍රකාශනයක් ලියන්න ඕනොත් F1 සමානයි සමීකරණය F සමානයි G කැපිටල් M සිම්පල් M බෙදීම R වර්ග ඒ සමීකරණය අනුව F1 ට මට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් මේ G capital M simple M බෙදීම පෘථිවි ආරය R වර්ග. හැබැයි මේ F1 කියන්නේ අපි දන්නවද කීයද? 600යි නිව්ටන් නේද? F1 කියන්නේ 600යි නිව්ටන් අපි පස්සේ ලියමු. 600යි නිව්ටන් කියලා අපි දන්නවා. ඊළඟට පුතේ F2 ට මම ප්‍රකාශනයක් ලියන්න පුළුවන් F2 සමානයි G capital M simple M. හැබැයි ස්කන්ධ ගණන් ඒකමයි. හැබැයි මෙතන ඉඳන් මෙතන දුර R වල දෙකක් කියන්නේ 2යි R ගේ වර්ගය. 2යි R ගේ වර්ගය. දැන් පුතේ බලන්න මේක සුළු කරොත් මට එනවා 2r ගේ වර්ග සුළු කරොත් 4ක් වෙනවා මම 1 බෙදීම 4ක් ඉස්සරහින් ලියලා g m m බෙදීම r වර්ග කරලා පිටිපස්සෙන් ලියාගන්නවා f2 සමන. පුතේ බලන්න මේ සමීකරණ 1 කියලා ගත්තොත් මට මෙන්න මෙතෙන්ට මේ එකෙන් ආදේශ කරන්න පුළුවන් නේද? එකෙන් ආදේශ කරොත් එකෙන් ආදේශ කරොත් බලන්න GMM බෙදීම R වර්ග කියන්නේ F1 කියලා අපි බලන්න. එක බෙදීම 4 වාරයක් F1 කියන්නේ පුතේ 600යි නිව්ටන් නේද? 600යි. එහෙනම් F2 ගේ අගය අපිට 150යි නිව්ටන් කියලා. එහෙනම් පුතේ එක් පෘථිවි උසකදී ක්‍රියාවට පහළට ක්‍රියාත්මක වෙන බලය නිව්ටන් 150යි. ඒ කියන්නේ වස්තුවේ බර විදියට අපිට දැනෙන්නේ නිව්ටන් 150ක් ආගයක් පමණයි. right දරුවෝ ඉක්මන් කළා දාගමු මේක පුතේ ගානට අදාළ නැහැ අවශ්‍ය දරුවෙක් ඉන්නව නම් මෙහෙම ලියාගන්න කමක් නැහැ ගාන හදලා ඉවර වෙච්ච දරුවෝ පුතේ තුන්වෙනි ගාන හතරවෙනි ගාන අපි හදාගෙන යමු තුන්වෙනි ගානට එන්න තුන්වෙනි ගාන කියනවා පුතේ මෙන්න මෙහෙම ස්කන්ධ තුනක් පැත්තක දිගේ සිම්පල් A බැගින් වන සම්පාදනය කරන එක ශීර්ෂවල තියලා තියෙනවා. ස්කන්ධ තුනක්. right ස්කන්ධ සිම්පල් M බැගින් වන ලක්ෂාකාර වස්තු තුනක්. අපිට කියනවා මෙතන A B C මේ A B C ලක්ෂ තුන ගත්තට පස්සේ අපෙන් අහනවා B හා C මගින් A මත ඇතිවන බලය කොච්චරද කියලා. B හා C මගින් A මත ඇතිවන බලය කොච්චරද කියලා. බලන්න පුතේ A මත ඇතිවන බලය මම C මගින් A මත ඇතිවන බලය මම F1 කියලා ගත්තා. C මගින් A මත ඇතිවන බලය F1 කියලා ගත්තොත් A මගින් C මත ඇතිවන බලයක් පුතේ F1 යි. එතකොට අපිට කියනවා පැත්තක දිග සිම්පල් A බැගින් වන සම්පාදිත කෝණයක් කියලා. පැත්තක දිග සිම්පල් A බැගින් වන සම්පාදිත කෝණයක්. එහෙනම් මට මේ F1 ගේ අගය ලියන්න පුළුවන් පුතේ F1 සමානයි G M වාරයක් M බෙදීම දුරේ වර්ගය A වර්ගය. ඊළඟට පුතේ B හා A අතර ඇතිවන බල ගත්තොත් මම මේක F2 කියලා ගන්නවා. හැබැයි ඇත්තටම මේ F1 හා F2 දෙක අගයෙන් සමාන වෙනවා. නම් දැනට අපි F2 කියලා දාගමු. මේ F2 සඳහා අගයක් පුතේ අපිට ලියන්න පුළුවන්. F2 සමානයි බලන්න G M බෙදීම දුරහි වර්ගය දුර සිම්පල් A ගේ වර්ගය එහෙනම් A වර්ගය. බලමු F1 සමානයි F2 වුණා.
ඉතින් F1 සමාන F2 නිසා F කියලා මම මේ බල තුන බල දෙක පොදුවේ ගන්නවා. දැන් අපෙන් අහන්න පිටේ A ස්කන්ධය මත ඇතිවන බලය ඉතින් F1 F2 බල දෙකක් ඇති වෙලා තියෙනකොට එහෙනම් අපි ඒකේ සම්ප්‍රයුක්තිය හොයන්න ඕන. right සම්ප්‍රයුක්තිය හොයලා උනාගේ ගන්න. නැතුව F1 F2 බල දෙකක් අපිට කියන්න බෑ අපෙන් අහන්නේ B හා C මගින් A මත ඇතිවන බලය. ඒකට අපි තනි උත්තරයක් දෙන්න ඕන. F1 F2 බල දෙක ගැන කියලා හරියන්නේ නැහැ. අපි සම්ප්‍රයුක්තිය හොයන්න ඕන. පුතේ සම්ප්‍රයුක්තිය කොහොමද හොයන්නේ? බලන්න බල දෙකක් තියෙනවා මේ පැත්තට F2 මේ පැත්තට F1 ඒව දෙකම අපි FF කියලා ගත්තා. ඒතකොට මේ දෙක අතර කෝණයේ අංශක 60යි. අපි බලමු මේකේ සම්ප්‍රයුක්තිය. සම්ප්‍රයුක්තිය R නම් දරුවට මතකයි R සමානයි P වර්ග ධන Q වර්ග ධන 2pq cos θ. ඉතින් මේ සමීකරණයට දැම්මම එක සැරේම උත්තරේ ගන්න පුළුවන්. ඉතින් මේ වගේ එකකට ආදේශ කරන්න යනකොට දරුවෝ හිතේ ඇයි එහෙම කරන්නේ කියලා. ඔව් මේක ලේසි පුතේ. මෙතෙන්දි F ආදේශ කරලා හදන්න. මේක ආදේශ කරන්න එපා. මේ ප්‍රකාශනය ආදේශ කරන්න අවසාන පියවරේදී. අවසාන පියවර වෙනකම් මේ ප්‍රකාශන ලියන්න යන්න එපා. බලන්න P කියන්නේ F වර්ග. දාන්න Q කියන්නේ F වර්ග. දාන්න 2යි. P කියන්නේ අපෝ F Q කියන්නේ F cos θ cos 60යි. right. එතකොට මෙතන එනවා 2යි F වර්ග. දාන්න මෙතන එනවා පුතේ 2යි F වර්ග cos 60 කියන්නේ භාගය. එහෙනම් දරුවනේ මම තවත් වර්ගමූල ලකුණු නොලිය ගන්න හදන්නම්. මේ බලන්න මේකේ F අකුරු ටික එළියට ගන්න. දෙකෙන් එකට දෙක කැපෙනවා. එතකොට මෙතන 2යි F වර්ග මෙතන F වර්ග එකතු කරාම 3යි F වර්ග. 3යි F වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ එක සැරේම අපිට ලියන්න පුළුවන් මූල 3 වාරයක් F මූල 3 වාරයක් F මම එකක් තව විවරණ කියන්න කමන්නේ. බලන්න R සමානයි මූල 3 වාරයක් F කියන්නේ කොච්චරද? අපි F හොයාගන්න. G M කියන්නේ M වර්ග බෙදීම A වර්ග. එහෙනම් ඔන්න ඔය විදිහට පුතේ අපිට B හා C අංශුව විසින් A අංශුව මත කරන බලය සඳහා ප්‍රකාශනයක් ලැබෙනවා. දරුවෝ ඉක්මනට හදාගන්න මේ අපි ඇතුලේ ටියුට් එකේ 3 වෙනි ගාන. right එතනින් පස්සේ අපි යනවා 4 වෙනි ගාන හදන්න. මම කළා හදන්න. 4 වෙනි ගානේ කියනවා පුතේ පෘථුවිය මතදී වස්තුවකදී බල W පෘථුවිය අරේ හරියටකට සමාන අරේ ඇති එහෙත් පෘථුවියේ මධ්‍යන්නේ ඝනත්වය මෙන් දෙගුණයක ඝනත්වයකින් ග්‍රහයක මතට එම වස්තුව ගෙන ගියහොත් එම වස්තුවේ බර වන්න. නමුත් අපි කලින් කතා කරා වස්තුවක බර වෙන්නේ මොකක්ද? යම් ග්‍රහලෝකයක් මත යම් වස්තුවක් තියෙන පුතේ අදාළ වස්තුවේ ස්කන්ධය සහ ග්‍රහලෝකීය ස්කන්ධය නිසා අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් හටගන්න. මෙන්න මේ ආකර්ෂණ බලය තමයි වස්තුවේ බර විදියට අපි සලකන්නේ. මෙන්න පුතේ පළවෙනි එක කියන මොකද්ද? පෘථිවිය මතදී වස්තුවක බර W. මෙන්න පෘථිවිය අපේ ගානේ ඉදිරියට අවශ්‍ය වෙනවා අරය සහ ඝනත්වය. ඒ නිසා පෘථිවිය අරය නම කැපිටල් R කියලා ගන්නම්. ඝනත්වය ρ කියලා ගන්නම්. පෘථිවිය මත පිටදී වස්තුවක බර W කියලා කියනවා. මේ W කියන්නේ පෘථිවිය සහ වස්තුව මත ඇතිවෙච්ච අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය. ඉතින් මේ බලයට අපි ප්‍රකාශනයක් අරගෙන ඉන්නේ නේද? right මම ඒක ගන්න F සමානයි W. ඉතින් F සමානම ලියන්න පුළුවන් ප්‍රකාශනයක් F සමානයි GMM බෙදීම R වර්ගය. GMM බෙදීම R වර්ගය කියලා කියනවා. ඊළඟට කියනවා පුතේ පෘථිවිය අරයෙන් හරි අඩකට සමාන අරයක් තියෙනවා. පෘථිවිය අරයෙන් හරි අඩකට සමාන අරයක් තියෙනවා. ඒ කියන්නේ ඒ ග්‍රහලෝකයේ අරය R බෙදීම 2යි. R බෙදීම 2යි. ඒ පෘථිවියේ මධ්‍යයට ඝනත්වයෙන් දෙගුණයක ඝනත්වයක් තියෙනවා. ග්‍රහයක මතද එම වස්තුව ගෙන ගියොත් එම වස්තුවේ බර වන්නේ කියලා අපි ගහන්නේ. ඉතින් මෙතනදී වස්තුවේ බර අපි දන්නේ ඇති වෙන අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය F1 කියලා ගත්තා. මේ F1 සඳහා කියන්න පුළුවන් F1 සමානයි G capital M simple M මෙතන මෙයාගේ ස්කන්ධ capital M simple M මෙතන මෙයාගේ ස්කන්ධ capital M simple M මෙන්න මෙතෙන්දි මෙයාගේ M1 කියලා දානවා මම මෙතෙන්දි මෙයාගේ M2 කියලා ගන්නවා. බෙදීම R බෙදීම දෙකේ වර්ගය. පෘථිවිය අරෙන් හරි අඩකට සමාන අරය ඇති. ඒක පෘථිවියේ මධ්‍යයේ ඝනත්වයෙන්
දෙගුණයක ඝනත්වයකින් යුත් ග්‍රහයක් මත එන වස්තුව ගෙන ගියොත් එම වස්තුවේ බර තමයි අපෙන් අහලා තියෙන්නේ. දැන් බලන්න පුතේ මේ ප්‍රකාශන කරේ ගත්තම මෙතන F කියන්නේ අපි දන්නවා W කියන්නේ. බලන්න ප්‍රකාශන දෙක එකිනෙක බෙදුවොත් වම් පස පුතේ W සහ F1 විතරයි. දකුණු පස G ට G බෙදෙනවා R ට R බෙදෙනවා සිම්පල් M ට සිම්පල් M බෙදෙනවා. හැබැයි කැපිටල් M බෙදෙන්නේ නැහැ. එහෙනම් මේ M වෙනුවට පුතේ අපි යම් පදයක් ආදේශ කරගන්න ඕන. එහෙම ආදේශ කරගෙන බලන්න සමීකරණ දෙක එකිනෙක බෙදලා වගේ සමාන පද ඔක්කොම කැපිලා හැදලා අපිට අවශ්‍ය උත්තරේ විතරක් ඉතුරු කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. පුතේ M කියන්නේ ස්කන්ධය. ස්කන්ධය ලියන්න පුළුවන්. ස්කන්ධය ලියන්න පුළුවන්. පරිමාව වාරයක් ඝනත්වය කියන. ස්කන්ධය ලියන්න පුළුවන් පරිමාව වාරයක් ඝනත්වය. පුතේ ගෝලාකාර වස්තුවක පරිමාව 4/3යි 5r ඝනය වාරයක්. මෙන්න පුතේ කැපිටල් M1 සඳහා මට ප්‍රකාශනයක් ආවා. ඒ විදිහටම සිම්පල් M1 සඳහා කැපිටල් M2 සඳහා මට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. කැපිටල් M2 සඳහා ගත්තොත් මට එනවා 4/3යි 5 අරය r බෙදීම 2 ඝනය වාරයක් 2යි. මම 4/3යි 5 කියන පද ඉතුරු කරගන්නම්. r ගේ ඝනය 2 ඝනය පුතේ 8යි වාරයක් 2යි. මෙතන සුළු කරාම M2 සඳහා මට එනවා මේ කොටස සුළු කරන්නේ නැහැ මම. මෙතන තියෙන පදයම මෙතන හදාගෙන වැඩි කොටසට විතරක් ඉස්සර කරගන්න. මෙතන 1යි මෙතන 4යි. එහෙනම් පුතේ මෙතන එනවා M2 සමානයි 4න් 1 වාරයක්. 4න් 1 වාරයක් 4/3යි 5r ඝනය රෝ කියලා. එතකොට පුතේ 4/3යි 5r ඝනය රෝ කියලා දෙන්නේ මේ කොටස මේකමනේ. බලන්න ඒ කොටස ඒකම වෙලා නේද අවිල තියෙන්නේ. එතකොට මට ලියන්න පුළුවන් M2 සමානයි 1/4යි M1 කියලා. එහෙනම් පුතේ M1 සමානයි 4යි M2 කියලා අපිට ප්‍රකාශනයක් හදාගන්න පුළුවන් M දෙන්න අතර. දැන් ඊළඟ අපි පළවෙනි සමීකරණය සහ දෙවෙනි සමීකරණය එකිනෙක බෙදලා බලමු. right මේකත් විදිහට පොඩ්ඩක් සුළු කරගමු. r වර්ග 2 වර්ගය 4ක් කියන එක මෙලොවට ගෙනියන්න. එහෙනම් F1 4 උඩට යනවා 4යි G M2 M බෙදීම r වර්ග. මේක අපි දෙක සමීකරණය කියලා ගමු. එක සහ දෙක සමීකරණ බෙදුවොත් මෙහෙම බෙදන්න. එක බෙදීම දෙක ගත්තොත් පුතේ F1 බෙදීම F2 නෙමෙයි F සමානයි දෙක සමීකරණ තියෙනවා 4යි G M2 සිම්පල් M බෙදීම R වර්ග. F එක සමීකරණ තියෙනවා G capital M1 සිම්පල් M බෙදීම R වර්ග. බලන්න දරුවනේ F1 බෙදීම capital F කියන්නේ W මයි සමානයි G ට G කැපෙනවා සිම්පල් M ට සිම්පල් M කැපෙනවා R වර්ගට R වර්ග කැපෙනවා. එහෙනම් උඩ ඉතුරු වෙනවා 4යි M2 බෙදීම යට ඉතුරු වෙනවා M1. පුතේ 4යි M2 කියන්නේ M1ම නේද? 4යි M2 කියන්නේ M1. එහෙනම් 4යි M2 වෙනුවට මට ආදේශ කරන්න පුළුවන් M1 කියන පදේ. M1 කියන පදේ. එහෙනම් පුතේ අවසාන වශයෙන් මට එනවා F1 බෙදීම W සමානයි M1 බෙදීම M1 M1 එක කරන එකයි W එහා ගන්න. එතකොට පුතේ F1 සමානයි W කියලා. ඒ කියන්නේ පුතේ මේ වෙලාවේදී තර වස්තුව මත පහළට ඇති වෙන බලය W ම තමයි. ඒ කියන්නේ වස්තුවේ බර W ම තමයි. පැහැදිලි නේද දරුවනේ? හරි. ඉතින් හිමිසරේ හිතාගෙන යන ඉස්ලාම් දෙවියන් පිළිබඳ අදහසක් ගත්තට පස්සේ ගාන ලේසියෙන් හදන්න පුළුවන්. හරි. දරුවෙක් මංගල හදාගන්න මේ පුතේ රූප සටහන් අඳින්න පුරුදු වෙන්න. හරි. රූප සටහන් අඳින්න පොඩි වෙලාවක් යනවා තමයි. නමුත් රූප සටහන් අඳින්න පුරුදු වෙන්න පුතේ. මොකද ඔබ රූප සටහන් යන්දොත් තමයි රූප සටහනින් දීලා තියෙන දත්ත ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබ රූප සටහන් හොඳින් අඳිනවා නම් ඔබට රූප සටහනක් ඇසුරින් දීපු දත්ත තේරුම් ගන්න පහසු වෙනවා. හරි. ඉතින් ඒ නිසා රූප සටහන් අඳින්න පුරුදු වෙන්න. දැන් ෆිසික්ස් පේපර් බලන්න අන්තිම අවුරුදු 3-4 අරගෙන එක පිටුවට MCQ දෙක තියෙන අවස්ථා තියෙනවා. ඒතර ලොකු රූප සටහන් ඇවිල්ලා තියෙනවා. ඉතින් රූප සටහන් තේරුම් ගන්න හැමතිස්සෙම රූප සටහන් ඔබත් අඳින්න පුරුදු වෙන්න.
අපිට කියනවා මොකද M1 හා M2 ස්කන්ධ අතර මේ ස්කන්ධ යාපන රේඛාව දිගේ ස්කන්ධයේ සිම්පල් M වල කුඩා අංශුවක් x සිට y දක්වා ගෙන යාමේදී එය මත ඇතිවන සංප්‍රයුක්ත බලය විචලනය වන ආකාරය නිවැරදිව නිරූපණය වන්නේ කියලා. හරි. මෙන්න බලන්න පුතේ. M1 හා M2 ස්කන්ධ M1 හා M2 ස්කන්ධ M1 විශාලයි කියලා දෙවල තියෙනවා M2කට වඩා. දැන් පුතේ මෙන්න මෙහෙම බලන්න මෙන්න මේ x වල ඉඳන් y වලට මෙන්න මේ පැත්තට ඇවිත් ඔය කියන ස්කන්ධය අරගෙන යනවා. මේ පැත්තට අරගෙන යනවා. x ට y දක්වා ගෙන යනවාදී ඒකට ඇති වෙන සංප්‍රයුක්ත බලය විචලනය වන ආකාරය නිවැරදිව දැක්වෙන්නේ කියලා අපි අහනවා. හරි. බලන්න දරුවනේ මේ කියන ස්කන්ධය මේ ස්ථාන කිහිපයකට ගෙනියනකොට වෙන්න පුළුවන් දේවල් ගැන අපි කතා කරමු පුතේ. මේ කෙලවරේ මේ හරිය තියෙද්දි, හරි මැද තියෙද්දි, මේ හරිය තියෙද්දි. අපි ගමු බලන්න. බලන්න පුතේ. මේ වෙලාවේදී මෙයාමකින් ඇති වෙන බලය අපි F1 කියලා ගමු. මේ වෙලාවේ මම මෙතන පල්ලෙහින් ඉන්න මේ පැත්තට ඇති වෙන බලය F1 මේ පැත්තට ඇති වෙන බලය F2. මෙතෙන්ද එහෙමම ගමු අපි F1 මේ පැත්තේදී F2. මෙතෙන්දී මේ පැත්තට F2 මේ පැත්තට F1. මම සෑම විදිහකදී F2 කියලා දැම්මේ M2 ස්කන්ධය මගින් ඇති වෙන බලය F1 කියලා ගත්තේ M1 ස්කන්ධය මගින් ඇති වෙන බලය. ඔන්න ඔය විදිහට තියෙනවා. දැන් අපි පැහැදිලි තර්කයක් ගේන්න ඕන මොන බලද වැඩි මොන බලද අඩු කියන එක. හරි බලමු පුතේ මම මෙන්න මේ හරි මැද තියෙන අවස්ථාව බලමු. මේ වෙලාවේදී F1 සඳහා මට ලියන්න පුළුවන් F1 සමානයි G capital M simple M බෙදීම capital M1 capital M2 බෙදීම මෙතන තියෙන දුර අපි ගමු මුළු දුර මේ ස්කන්ධ දෙක අතර තියෙන මුළු දුර 2r කියලා. දෙකයි r නම් පුතේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර කොච්චරද? r1. F2 කියන එක ගත්තොත් G M1 M2 බෙදීම r1. බලන්න පුතේ හරිද මේ ලිපු වැරදි නේද මැද තියෙන ස්කන්ධයක නේද ඇති වෙන ආකර්ෂණ බල අහලා තියෙන්නේ මැද තියෙන සිම්පල් M කියන්නේ අර මේ ස්කන්ධ දෙකේ ගුණ තේරෙන්නේ නේද M1 සිම්පල් M එතෙන්දී M2 වාරයක් සිම්පල් M හරි දැන් බලන්න පුතේ මම මෙන්න මේ දෙක ඇතුලේ පොඩි තර්කයක් ගේන්න යන්නේ M1 ට වැඩිය M1 M2ට වැඩිය විශාලයි. දෙපැත්තම ගුණ කරොත් පුතේ GM බෙදීම R වර්ගයෙන් දෙපැත්තම ගුණ කරොත් GM බෙදීම R වර්ගයෙන් G සිම්පල් M බෙදීම R වර්ග වලින් ගුණ කරනවා. මට මේ පැත්තේනවා GM1 M බෙදීම R වර්ග මේ පැත්තේනවා GM2 M බෙදීම R වර්ග ඒ කියන්නේ පුතේ GM එකේ M බෙදීම R වර්ග කියන්නේ F1 මෙහෙම ලියන්න දෙපැත්තම ගුණ කරාපත GM බෙදීම R වර්ග වලින් එතකොට මේ GM එකේ M බෙදීම R වර්ග කියන්නේ F1 බලය GM2 බෙදීම M වර්ග R වර්ග කියන්නේ F1 බලය F2ට වඩා විශාලයි කියලා අපිට කියනවා. පුතේ මේ හරියේදී ඒ කියන්නේ හරි මැදදී F1 බලය F2ට වඩා වැඩි. F1 බලය F2ට වඩා වැඩි. එතකොට මේ හරියදී මොකක්ද වෙන්නේ?
බලන්න දරුවනේ මේ සමීකරණෙත් එක්ක f සමාන g n m බෙදීම r වර්ග සමීකරණෙත් එක්ක දුර අඩු වෙනකොට ස්කන්ධ අතර පරතරය අඩු වෙනකොට මුතේ ස්කන්ධ අතර පරතරය අඩු වෙන විට ඇතිවන බලය මොකද වෙන්නේ? වැඩි වේ. ඇතිවන බලය වැඩි වේ. එහෙනම් මුතේ මේ හරියට යනකොට කොහොමද මේ හරියට එනකොට මෙයාගෙන් ඈත් වෙනවනේ. ඒ කියන්නේ මෙයාට තව ලං වෙනවා. මෙයාට තව ලං වෙනවා කියන්නේ මෙයා විසින් ඇති වෙන බලය තව වැඩි වෙනවා. එහෙනම් මුතේ මේ හරියට පැහැදිලිවම කියන්නේ මෙතනින් මේ පැත්තට පැහැදිලිවම F1 බලය විශාලයි. ඒ කියන්නේ මුතේ ඔන්න ඔය කොටස තුලදී මේ වස්තුව මත සිම්පල් එන් ස්කන්ධය වල මේ පැත්තටයි බලය ක්‍රියාත්මක වෙන්නේ. පුතේ එතනින් තවදුරටත් එහාට යනකොට මේ හරි මැදදී අපිට ආවා මම මෙතන වලින් මේ හරියට ක්‍රියාත්මක වෙන්නේ මේ පැත්තට හරි මැදදී පුතේ මේ පැත්තට ක්‍රියාත්මක වෙන්නේ. ඇයි F1 විශාලයි F2 ට වඩා. එතකොට හොමෝම ගිහින් මේ හරියට විතර යනකොට M1 බලය අඩු වෙලා M1 ස්කන්ධය මගින් නැති වෙන බලය අඩු වෙලා යම් මොහොතකදී මෙන්න මෙයා මත ඇති වෙන F1 F2 බල සමාන වෙන්න පුළුවන්. F1 F2 බල සමාන වුණාට පස්සේ අන්න ඊට පස්සේ පුතේ F2 බලය වැඩි වෙලා මේ ස්කන්ධය මත මේ පැත්තට බලයක් ඇති වෙනවා. එතෙක් මේ පැත්තටයි බලය වැඩි. right මෙන්න මේ කියන අවස්ථාව ඇති වෙනකම් මේ පැත්තටයි බලය වැඩි. ඒතර එහෙම අවස්ථාවක් ඇති වෙන්න ඕන. මොකද නැදදී F1 F2 ට වඩා වැඩි. එහෙනම් මේ පැත්තට යනකොට F2 ට ලංව වෙනකොට M1 ගෙන් ඉතා ඈත් වෙච්ච නිසා F1 බලය අඩු වෙනවා. මේ පැත්තට යනකොට පුතේ F1 ගේ අගය අඩු වෙනවා. F2 ගේ අගය වැඩි වෙනවා. මෙහාට එන්න F1 ගේ අගය වැඩි වෙනවා. F2 ගේ අගය අඩු වෙනවා. එතකොට මෙහාට යන්න F1 ගේ අගය අඩු වෙන නිසා එක් අවස්ථාවකදී මේ දෙක සමාන වෙනවා. ඊට පස්සේ පුතේ තවදුරටත් F1 අඩු වෙනවා F2 වැඩි වෙනවා. ඒ නිසා සම්ප්‍රයුක්ත බලයේ දිශාව අර පැත්තට වෙන්න ඕන. ඒ නිසා දරුවනේ දැන් ඔය දීලා තියෙන ප්‍රස්තාර ගත්තට පස්සේ බලන්න 1 2 3 4 5 ප්‍රස්තාර ගත්තට පස්සේ දුරත් එක්ක බලයේ විශාලත්වයෙන් බලය මේ පැත්තට තියෙන හැබැයි ඉන්නේ අඩු වෙනවා. මේ පැත්තට තියෙන අගේ අඩු වෙලා ඒක බිඳුව වෙනවා සම්ප්‍රයුක්ත බලය. සම්ප්‍රයුක්ත බලය බිඳුව වෙලා අනිත් පැත්තට තියෙන බලය වැඩි වෙනවා. එහෙනම් මේ ප්‍රස්තාර එනවා. දුර බලය දුරත් එක්ක බලය ගත්තට පස්සේ M1 ගෙන් ඈත් වෙන්න බලය අගේ අඩු වෙන්න ඕන. බලය අඩු වෙන්න ඕන පුතේ. බලය අඩු වෙන්න ඕන මෙහෙම. බලය අඩු වෙන්න ඕන. ඊට පස්සේ පුතේ මෙතනින් පස්සේ මෙතෙන් වෙනකම්. ඒ කියන්නේ හරි මැදට එහා. එතනින් පස්සේ පුතේ අනිත් පැත්තට තියෙන බලය වැඩි වෙන්න ඕන. ඔන්න ඔය වගේ ප්‍රස්තාවයක් තමයි අපිට උඩ එන්න ඕන. ඉතින් මේක වක්‍ර වෙන්න හේතුව r වර්ග වැඩි වෙනකොට f අඩු වෙන එකයි වෙන්නේ. r වර්ග වැඩි වෙනකොට f අඩු වෙන එකයි එන්නේ. right? sorry r වර්ග වැඩි වෙන විට f අඩු වෙන එකයි වෙන්නේ. ඒතර f අඩු වෙන්නේ මේ වගේ පරාවලීය පදයක වෙන්න ඕන නේද? හරි. එතකොට දෙවනි ප්‍රස්තාරය ගත්තොත් පුතේ දෙවනි ප්‍රස්තාරය ගැලපෙනවා මේ M1 M2 සමාන වුණා නම්. එතකොට මැදදී තමයි F1 F2 ට සමාන වෙන්නේ. මොකද M1 M2 ට සමානයි නම් F1 F2 ට සමාන වෙනවා. දැන් දෙවනි ප්‍රස්තාරය ගන්න පුළුවන් ස්කන්ධ සමාන වුණා නම් ඉතින් මෙතෙන් නිවැරදි ප්‍රස්තාරය වෙන්නේ තුන්වෙනි එක. නිවැරදි ප්‍රස්තාරය වෙන්නේ තුන්වෙනි එක. right ඉක්මන් කරලා හදාගන්න බලන්න. අපි චලිත ප්‍රස්තාර වලින් කතා කරන්නේ වාගේ පරාවලිය මත එන තැන F1 සමානයි g m1 n බෙදීම r වර්ග මේ වගේ ප්‍රකාශනයක් ගත්තට පස්සේ මේ කොටස නියතයි. ඒකට මෙහා වැඩි වෙනකොට මෙහා වෙන්නේ අඩු වෙන එක වෙන්නේ. ඉතින් මේක y සමානයි කියන්නේ x ආකාර අනුරූපයි. ඉතින් ඒ නිසා පරාවලිය මත එන්න ඕනේ. ඉතින් ගානේ උත්තර හතරම පරාවලිය මත දීලා තියෙන දෙක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.